Recording in progress. Right at the class ke patan kamu. හැමදාම හිතනවා ස්ටෑන්ඩ් බයි පවර් සප්ලයි එකක් හදමු කියලා මට වැඩේ වෙන්නේ නැහැ. right hari අපි මම ජෙනරේටර් එක තියෙනවා පොඩක් ඔන් කරගන්න වෙලා ගියා මේ හැමදාම මොනවාරි ස්ටෑන්ඩ් බයි පවර් සප්ලයි එකක් හදන්න හිතන් ඉන්නවා ඒක වෙන්නේ නැහැ ඉලෙක්ට්‍රිකල් දන්නේ නැහැ ඒකේ තියෙන ප්‍රශ්නේ ඉලෙක්ට්‍රිකල් දන්නවනම් වෙනවනේ right අපි යමු එතන මෙතන ඇඳා අපි අන්තිමට වෝල්ටිතා ත්‍රිකෝණය ඊට පස්සේ අපිට ජවයන් හොයන්න තියෙනවා දෘෂ්ටි ජවය P වෙන ක්‍රම ගොඩක් තියෙනවානේ මම මේක දාන්නම් I වර්ග R ඒතර I 0.983 වර්ගය වරක් R කියන්නේ 200යි එනවා 0.983 වර්ගය වැඩි කිරීම 200යි 193.26යි මොනවාද what QL කියන්නේ මම දාන්න I වර්ග XL එතකොට එනවා 0.983 වර්ගයේ වරක් 157.08යි එකසිය 51.78යි මොනවාද ඒක කියන්නේ වා උත්තර දෙක ඊට පස්සේ අපිට කියන ජව ත්‍රිකෝණය අඳින්න කියලා. ඉතින් අපි දන්නවා ජව ත්‍රිකෝණය අඳින්න මෙන්න ක්‍රියාකාරී ජවය P QL ඒතර ප්‍රේරණමය දෝලන ජවයක් ඉඳ පල්ලෙහාට මෙන්න S මෙන්න phi. ඉතින් අපිට මේකෙදි කියන්නේ මෙහෙමයි. මේකේ දෘශ්‍ය ජවයයි ජව සාධකේ ජව ත්‍රිකෝණය ඇඳලා N9 හොයන්න කියනවා. එතකොට අපිට මේකට මේ ජව ත්‍රිකෝණය ආශ්‍රයෙන් හොයන්න කිව්වොත් අපිට මේ S සමානයි VI කියන එක පාවිච්චි කරන්න බෑ. එතකොට ජව ත්‍රිකෝණය ආශ්‍රයෙන් නෙමෙයි හොයන්නේ පරිපථය ආශ්‍රයෙන්. එතකොට ජව ත්‍රිකෝණය ආශ්‍රයෙන් කිව්වොත් අපි පයිතගරස් වලින් හොයන්න වෙනවා. මොකද්ද? මේ පාදය සමාන වෙනවා මේ පාදයේ වර්ගය සහ මේ පාදයේ වර්ගය එකතුවේ වර්ගමූලයට P වර්ගයේ ධන QL වර්ගය. එතකොට මේ N9 කියලා තිබ්බ නිසා අපිට ජව ත්‍රිකෝණයේ පාද පාවිච්චි කරලා තමයි මේක හොයන්න වෙන්නේ. ඒතර N9 කියන වචනේ තිබ්බේ නැත්නම් අපි මේ කැමති විදිහට මේක හොයාගන්න පුළුවන්. ඒතර P 193.26 වර්ගය ධන Q 151.78 වර්ගයේ වර්ගමූලය. 193.26 වර්ගය ධන 151.76 වර්ගයේ මූලාගය ඊයද 245.78
7.2 වෝල්ට් ඇම්පියර්. ඊට පස්සේ ජව සාධකය cos phi. එතකොට අපි මේකත් මේ ත්‍රිකෝණේ පාවිච්චි. බද්ධ පාදයේ බෙදීම කාරණය. බද්ධ පාදය කියන්නේ V, කාරණය කියන්නේ S. එහෙනම් අපිට එතනින් හොයන්න පුළුවන් බද්ධ පාදය. එතකොට P වල අගය 193.26යි. S අපි හොයාගත්ත කාරණය 245.72යි. අපිට උත්තරේ එනවා 0.786 on the first right. මම මෙන්න අන්මියුට් කරනවා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කතා කරලා අහන්න පුළුවන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒතර මට ඔයගොල්ලෝ වැඩි හොඳින් ගෙනියනවා නම් මට ක්ලාස් එකේ මෙහෙම ගෙනියන්නත් පුළුවන්. ඒතර ඕන ප්‍රශ්නයක් කතා කරලා අහගන්න පුළුවන්. ඒතර මෙතන මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් මයික් එක ඔන් කරලා අහගන්න පුළුවන්. මොනවාරි ගැටලුවක් තියෙනවා. මකන් ඉස්සෙල්ලා අහන්න. ओके सर दूसरा वीआई दारा सर दूसरा ओ मैं මොකද දුෂ්‍ය ජවය අපිට S සමානයි VI දාන්න බැරි කියලා දාන්න මේක පාවිච්චි කරන්න බැරි මේකයි. අපේ ගානේ කියලා තියෙනවානේ N9 කියලා. මේවා කියන්නේ ජව ත්‍රිකෝණයේ ඇඳ ඊට පස්සේ කියනවා N9 කියන වචනේ තේරුම තමයි ජව ත්‍රිකෝණයේ ආධාරයෙන් හොයන්නේ කියන එක. N9 කියන වචනේ තේරුම තමයි ජව ත්‍රිකෝණයේ ආධාරයෙන් හොයන්නේ කියන එක. එතකොට N9 කියන වචනේ ආවනම් අපිට බෑ S සමානයි VI කියන එක දාන්න. N9 කියන වචනේ තිබ්බේ නැත්නම් අපිට S සමානයි VI දාලා හොයන්න පුළුවන්. ඒකද නැත්නම් වෙන ප්‍රශ්නයක්ද? මම නැගුන්නේ නැහැ කියුවේ. හරි අපි ඊළඟ ගැටලුවට යමු. ඒක ටිකක් හොඳ ගැටලුවක්. ප්‍රශ්නේ ඇහෙන්නේ ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ කියන ඇහෙන්නේ නැහැ. මට මැසේජ් එකක් දාන්න ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ මට මොකක්ද ඇහුවේ කියලා. right ඊළඟ එක CI of ප්‍රතිරෝධයක්. එතන sorry මේක ප්‍රතිරෝධයක් නේ. CI of ප්‍රතිරෝධයක්. සමග 0.5 හෙන්රි ප්‍රේරකතාවයක් සහිත සහ 50යි ඕම් ප්‍රතිරෝධයක් සහිත නගරයක්. එතකොට මේ නගරයේ ප්‍රතිරෝධයකුත් තියෙනවා. දැන් බලන්න නගරයේ ප්‍රේරකතාවයකුත් තියෙනවා ප්‍රතිරෝධයකුත් තියෙනවා. මේ දෙකම තියෙනවා නගරේ. මොකද සුද්ධ ප්‍රේරකයක් නෙමෙයි මේක. දැන් ඔය සුද්ධ ප්‍රේරකත් එක්ක අපි හන්නේ මේක සුද්ධ ප්‍රේරකයක් නෙමෙයි. ඒතර මේක 0.5 හෙන්රි මෙයා 50යි ඕම්. මේකට අපි දීලා තියෙනවා සප්ලයි එක 400 වෝල්ට් 50 හර්ට්ස්. 60 හර්ට්ස් නේද? 400 වෝල්ට් 60 හර්ට්ස්. RCA volt 60 Hz.
right. එතකොට අපි අහන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් අපි බලමු. දාලා තියෙන උත්තර වැරදි කියලා කිව්ව බලමු මේකේ මොනවා හරි වැරද්දක් තියෙනවද දන්නේ මම බැලුවේ නෑ. එතකොට මෙන්න මෙයා මම R1 කියලා ගන්නවා. මේක ප්‍රතිරෝධය R1. මෙයාගේ ප්‍රේරකතාවයේ XL2 කියලා ගන්නවා. එතකොට මෙයාගේ දගරේ තියෙන ප්‍රතිරෝධය මම R2 කියලා ගන්නවා. මොන විදිහට ගත්තා. ඉස්සර මම අහන්නේ දගරේ සම්පාදනය. කියන්නේ මෙන්න මේ කෑල්ලේ ඉස්සර. මේ කෑල්ලේ ඉස්සර. ඒක ලියා ගන්නවා. 400 වෝල්ට් 60 හර්ට්ස්. එතකොට අපිට ඔය කෑල්ලේ ඉස්සර අහන්නේ. එතකොට මට XL2 හොයාගන්න පුළුවන් ඉස්සරම. කොහොමද ගන්නේ? XL2 සමානයි 25 FL 2 කියලා දාන්නවා. එතකොට 2.5 වැඩි කිරීම සංඛ්‍යාතය දැන් 50 නෙමෙයි 60යි නේද? සංඛ්‍යාතයේ 60 හර්ට්ස්. L2 කොච්චරද? 0.5 හෙන්රි. දැන් බලමු 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 60 වැඩි කිරීම දශම 5යි. එතකොට එනවා 188.5 කියමු 5 ohms. 188.5. right. එතකොට දගරේ විතරක් ගත්තොත් මේ දගරේ කැල විතරක් ගත්තොත් අපිට මෙන්න මෙහෙම එනවා. මෙන්න R දගරේ විතරක් මෙන්න XL2 මෙන්න R2 XL2 දගරේ විතරක්නේ. මෙන්න Z2 දගරේ සම්බන්ධ Z2 ගන්න දගරේ Z2. එතකොට මෙන්න මෙහා phi2 දගරේ කෝණය අපිට ඒක හදන්න නෑ ඊයෝ කමන්න නෑ. එතකොට මම මෙයා දන්නවා XL දන්නවා 188.5යි. R2 දන්නවා කීයද? 50යි. එතකොට මේ Z2 හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි Z2 සමානයි අපි දන්නවා R2 ධන JXL2 එක ක්‍රමයක්. එතකොට R2 50යි ධන මෙයා XL2 කීයද? 188.5K. එතකොට එනවා අපිට 50 ධන 188.5K. එතකොට මට එනවා උත්තරේ 195.02යි ඇන්ගල් එක 75.14යි. right. උත්තරය ආවා. එහෙම නැත්නම් මට මේක පයිතගරස් වලින් හදන්නත් පුළුවන්. ඒ ඔය උත්තරෙම දෙන්නේ Z2 සමානයි වර්ගමූල R2 වර්ග ධන X2 වර්ග. එතකොට R2 කීයද? 50යි. X2 188.5 වර්ගයේ වර්ගමූලය. ඒකේ උත්තරෙමයි එන්නේ 195.02 ohm. phi2
සමානයි tan inverse xl2 යට r2 tan inverse xl2 කියන්නේ කීයද 188.5යි මෙතනගේ r2 කියන්නේ බද්ධ පාදය කීයද 50යි කොට අපිට එනවා tan inverse 188.5 දෙන්නීම 50යි කෝණය 75.1යි. ඒතර මේ පැත්ත නිසා ධනයි නේද? මම මේ එහෙම ගත්තත් Z2 ලියන්න පුළුවන් කීයදාගේ 195.02යි ඇන්ගල් එක 75.1යි අපිට ක්‍රම දෙකකින් මට උත්තර එනවා. ඊළඟ අපි අහන පරිපතේ සම්බාධනය සම්පූර්ණ Z. මේක හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සංකීර්ණ සංඛ්‍යාවලින් Z සමානයි r ධන Z2 දෛශික වලින් එකතු කරනවා ඕනත් එක. කියන්නේ මේ r1 ට මෙන්න මේ Z2 කියන අගය එකතු කරනවා. ඒතර එහෙම ගත්තොත් r1 කීය දෙන්නේ? ci ධන Z2 කීය දෙන්නේ? 195.02යි ඇන්ගල් එක 75.1යි 4යි. ඒතර මම මොකද ඉස්සෙල්ලා මම නිකන් ත්‍රිකෝණය අඳින්නම්කෝ. එතකොට වඩා පැහැදිලි ත්‍රිකෝණය අඳින්නම්. ත්‍රිකෝණය අඳින්නම්. ත්‍රිකෝණය ඇඳොත් මට මෙහෙම අඳින්න පුළුවන්. r වර්ගයන් තිරසෙල්ද තියෙන්නේ. මෙන්න r1. CIO කවුද මේ R1 ඊළඟ මෙන්න R2 කෑල්ල මෙයා R2 කීයද 50යි ඕ ඊට XL2 මෙන්න සිරසට යනවා XL2 මෙන්න මෙයා XL2 කීයද 188.5යි එතකොට මෙන්න Z2 මෙන්න Z2 බලන්න මේ දඟරේ කියලා මෙන්න 5 ඊට පස්සේ මෙන්න Z පරිපතේ සම්බන්ධ Z මෙන්න 5 ඔන්න සම්බන්ධ ත්‍රිකෝණය ඇදෙන විදිය ගැටලු කියනවා නම් අහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ ප්‍රතිරෝධය CI ඕම් මෙන්න 50යි ඕම් මෙතන තියෙන ප්‍රතිරෝධය මෙන්න XL මෙයාගේ තියෙන සම්බන්ධය ඉතින් මේ තුන් දෙනාම ඉන්නේ මේ සමස්ත පරිපතේ ගත්තාම ඉස්සෙල්ලා අපි කතා කරේ මෙන්න මේ ත්‍රිකෝණය ගැන. මෙන්න මේ ත්‍රිකෝණය විතරයි මෙතන තියෙන්නේ. නගරය ගැන විතරනේ කතා කරේ. දැන් අපිට දෛශික විදිහට එකතු කරන්න පුළුවන්. මෙන්න මෙයාට මේ දෛශික එකතු කරොත් අගය ගන්න පුළුවන්. අපි එකතු කරමු බලන්න. Okay. Okay. Oh. Agen mic එක තියෙනවා. අගෙන mic එක කොනලා තියෙනවා පොඩක් ඔෆ් කරගන්න. ජයන්ත මේ ප්‍රශ්නයක් තියෙනවා මුල් කරලා අහලා ඔෆ් කරගන්න ඈ. එතකොට අපි මේක ලියන්න පුළුවන් මෙන්න මේ Z කියන එක හොයා ගන්න පුළුවන් ක්‍රම දෙකක්. දෛශික වලින් එකතු කරත් කොහොමද? Z සමානයි මෙන්න මෙතන මෙතෙන් දෛශිකය කවුද? R1 ධන මෙන්න මේ දෛශිකය කවුද? Z2 මොන දෛශික වලින් එකතු කරන්නේ? එතන R1 තිරස්නේ. එතන කෝණය බිඳුවයි මේ. තිරස් නෙමෙයි. මේක තිරස්. කෝණයක් නෑ. කෝණය බිඳුවයි. එතකොට CI angle එක බිඳුවයි. මොකද තිරස් නෙමෙයි. Z2 මෙන්න මෙතන. අපි දන්නවා අගේ කීයද? 195.02යි. angle එක කොච්චරද? 75.1යි. එහෙනම් Z2 කියන දෛශිකය මට කියන්න පුළුවන් ධන 195.02යි. එයා තිරසත් එක්ක ආනතිය තියෙනවා මේ. තිරසත් එක්ක ආනතියක් තියෙනවා මේ. ආනතිය කොච්චරද? කෝණය
75.14. ඔන්න එකතු කරනවා අපි දැන්. 100 ධන 75 දශම sorry 100 ධන 195.02යි කෝණය 75.14. එතන මට එනවා කීයද 241.91යි ඇන්ගල් එක 51.4.9 කියන 4.9. එහෙම නැත්නම් මේකට පයිතගරස් දාන්න පුළුවන්. මේ ඍජු කෝණික ත්‍රිකෝණයන් එම දාන්න පුළුවන්. ඒතර මෙන්න මේ සම්පූර්ණ පාදය කොච්චරද? 150. මෙයා 188යි. එහෙනම් z මෙහෙම හොයන්නත් පුළුවන්. z සමානයි r1 ධන r2. මේ පාදේ r1 ධන r2. වල වර්ගය ධන. හවුද මෙයා සිරස් එක. xl2 වල වර්ගය. වර්ග. तर r1 ධන r2 කියන්නේ 100 ධන 50 වර්ගය. මේ පොඩි බ්‍රේක් එකක් මේ සප්ලයි ඇවිල්ලා තියෙන්නේ මේ ගෙනියෙන් දුවන්නේ මම ගෙනිය පොඩක් පාරු කරනවා මේ විනාඩි 1-2 පොඩි බ්‍රේක් එකක් ඇවිල්ලා right හරි අපි වැඩේ පටන් ගමුනේ බාධා මැද්ද යන්න වෙලා තියෙන සෑහෙන්න ඉස්සරම දවසේම හරි right අපි වැඩේ පටන් ගමු එතකොට උත්තරය අපිට ආවා 240.91යි angle එක හොයන්න පුළුවන් phi සමානයි tan inverse xl2 යට r1 ධන r2 මේ පාදයේ බෙදීම මේ පාද දෙකේම එකතුනේ සම්පූර්ණ පාදෙනේ එරනවා tan inverse xl2 කියන්නේ 188.5යි යට r1 කියන්නේ 100යි r2 කියන්නේ 50යි අපි බලමු tan inverse 188.5 බෙදීම 150යි මේ
right එතකොට කෝණය එනවා අපට 51.49යි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන Z2 සමානයි 240.91යි angle එක 51.49යි. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? ධාරාව නේද? පරිපතේ ගමන් කරන ධාරාව බලමු. වෝල්ටේජ් එක 400යි. ධාරාව හොයන්නේ කොහොමද අපි? I සමානයි B බෙදීම Z2 Z නේ Z. එතකොට B කියන්නේ කීයද? 400යි. අපි සප්ලයි වෝල්ටේජ් එක 0යි කියලා ගන්න. ඇන්ගල් එක නේ. එතකොට Z තියෙනවා මට 240.91යි ඇන්ගල් එක 51.49යි. I බලමු. 400 බෙදීම 240.91යි 1.66යි ඇන්ගල් එක ඍණ 51.49යි. උනේ උත්තරේ මම ගන්න හරිය නේද? වැරදි නෑ. මෙතන 6යි 7ක් වැඩිලා තියෙනවා නේ. හරි අපි බලමු. ඊළඟට එක් උපාංගයේ දෙපස වෝල්ට් එක. ඉතින් උපාංගය කියපුවාම ප්‍රතිරෝධය කියන්නේ එකක්. එතන මට VR1 කියන්න පුළුවන්. ඊළඟට මේ නගරය කියන්නේ සම්පූර්ණ එකක්. මොකද මේ නගරය කියවම මේ දෙන්නමයි තියෙන්නේ. එතකොට මට ඒක VL2 කියලා නැත්නම් V2 කියලා දාන්නම් මම V2. එතකොට VR1 ප්‍රතිරෝධයේ දෙපස VR1 කොහොමද හොයන්නේ? I වරක් R1. I මම හොයාගත්තා 1.66යි ඇන්ගල් එක ඍණ 51.49යි. වැඩි කිරීම R කීයද? 100යි. එතන 166යි ඇන්ගල් එක ඍණ 51.49යි. ඊළඟට VL2 කොහොමද හොයන්නේ? I වරක් Z2. ඒක Z එකක් නේ තියෙන්නේ. උපාංග දෙකක් ඉන්නවනේ. මේ දෙන්නම ඉන්නවනේ. මෙයයි මේක මට XL කියන්නත් බෑ R කියන්නත් බෑ. මේ දෙන්නම ඉන්න නිසා Z කියලා කියන්නේ. එතකොට ධාරාව 1.66 ඇන්ගල් එක ඍණ 51.49යි. sorry වැඩි කිරීම 240.91යි ඇන්ගල් එක 51.49යි. දැන් එන උත්තර බලමු. 1.66යි ඇන්ගල් එක දැන් Z2 කියන්නේ මේක නෙමෙයි නේද? වැරදුනානේ. Z2 කියන්නේ මෙයානේ නේද? Z2 කියන්නේ මෙයානේ. එතකොට
195.02 ඇන්ගල් එක 75.1යි. දැන් මේ සොරම වගේ ක්ලාස් එකකට සහභාගී වෙන කට්ටිය මේක ලොකුවට හිතන්න එපා. ඔයගොල්ලන්ට දවස් කීපයක් යද්දී මේක සෙට් වෙයි. මේ මොකද එකපාරම යම් අපහසුතා ඇති. ඒකට ටික දවසක් යද්දී මේක හරියයි වැඩි. ඒඳ පොඩ්ඩක් අල්ලගෙන ඉන්න බැරි. ඒතර අපිට ওই විදිහට එනවා. දැන් මෙන්න අපිට අගයන් ටික ආවා. එතකොට මම මේ පැත්තම මේ ටික මකන්නම්. right. අපි දැන් මෙයාගේ ක්‍රියාකාරීත්වය හොයන්න යන්නේ. නැත්නම් මේක අපි අඳිමුකෝ ජව ත්‍රිකෝණෙත් බලන්න. සරි වෝල්ටේජ් ත්‍රිකෝණය. මේකේ වෝල්ටේජ් ත්‍රිකෝණය ඇතුළත මට මෙහෙම අඳින්න පුළුවන්. සප්ලයි වෝල්ටේජ් එක තිරස්නේ කොහමද? V. කීයද? 400යි වෝල්ට්. ඇන්ගල් එක බිඳුවයි නේ. එතකොට I ධාරාව කොච්චරක් පිටිපස්සෙන් ඉන්නේ I 51.49 I ඔරින 51.49 පිටිපස්සෙන් I I කොච්චරක්ද අගය 1.66. එතකොට V R මේකට සමකලාවයි නේ. V R මේකට සමකලාවයි. මෙන්න V R කීයද? අපිට ආවා 166යි වෝල්ට්. එහෙනම් තිරසත් එක්ක අංශක 23යි. මෙයාගේ ඇන්ගල් එක තිරසත් එක්ක අංශක 23යි. මෙන්න ගිල්ලාගේ සෙට් එකයි හරි. මෙන්න VL2. එතකොට මෙන්න මෙතන කෝණේ 90ක් ඉන්නේ නැහැ. මෙන්න මෙතන කෝණේ 90ක් ඉන්නේ නැහැ. 23.63. මෙන්න මෙයා තමයි VL2. කීයද? 323.73යි. දැන් මෙතන 90ක් වෙන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා මෙන්න මෙහෙම. මේක මේ යන්නේ කවුද? VR1 නේ. දැන් මෙන්න මෙතන 90ක් එන්නේ නැහැ කිව්වේ. අපි මේක මෙහෙම ගියොත් මෙතන නෝ කවුද? VR2. VR2. මෙන්න මෙතන එනවා VL2. නැත්නම් මෙතන V2 නේ sorry මෙතන V2 නේ VL2. මෙන්න මෙතන කෝණේ 90ක් වෙනවා. දැන් බලන්න කීප කතාව මොකක්ද කියලා. දැන් මම මෙන්න මේක දෙපස වෝල්ටේජතාවය තමයි මේක. මෙන්න මේ දගරයේ දෙපස වෝල්ටේජතාවය තමයි මේක. එතන මෙන්න මේ දගරයේ දෙපස වෝල්ටේජතාවය කියන එක. මේ දගරයේ දෙපස වෝල්ටේජතාවය කියන්නේ. එතන තියෙන්නේ කොහොමද? ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටේජතාවය. ප්‍රතිරෝධ සංරචකයේ දෙපස වෝල්ටේජතාවය. ප්‍රතිරෝධ කියන්නේ ප්‍රතිරෝධ සංරචකයේ දෙපස වෝල්ටේජතාවය. ප්‍රේරකමය සංරචකයේ දෙපස වෝල්ටේජතාවය. එතන ප්‍රතිරෝධමය සංරචකයේ දෙපස වෝල්ටේජතාවය.
ප්‍රේරකමේ සංරචකයේ දෙපස වෝල්ටීයතාවය කියන දෙකේ සම්ප්‍රයුක්තය තමයි මෙන්න මෙතන පෙන්නන්නේ. එහෙමනම් මෙතන කෝණේ 90ක් වෙන්නේ මෙතන 23යි. මෙතන ගත්තොත් මෙතන කීයද? මෙතන 51.49. එතන මෙතන වෙනත් අගයක් එන්නේ මේකයි එකතු කරලා 180න් අඩු කරපුවම එන අගය. එකසිය 4.88ක් වෙනවා. එහෙනම් මෙතන කෝණය 90ක් වෙනවා. මොකද මෙතන ප්‍රතිරෝධ දෙකේ වෝල්ටීයතාවයට ප්‍රේරකයේ වෝල්ටීයතාවය. මොකද කෝණය 90ක්. ඒතර අපිට මෙන්න මේ ගානක ඔය අදහස තියෙන්න ඕනේ. ප්‍රතිරෝධමය සංරචකයේකුයි ප්‍රේරණමය සංරචකයේකුයි දෙකක් එකතු වෙලා සුද්ධ ප්‍රේරකයක් නොවන ප්‍රේරකයක් හැදිලා තියෙනවා නම් වෝල්ටීයතාවය හිතන්න ඕනේ. ඊළඟට අපිට ජවයන් හොයන්න තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ජවයන්. කොහොමද ජවයන් හොයන්න තියෙන්නේ? අපිට කියන පරිපථයේ ගොඩනැගෙන දෝලන ජවය සහ ක්‍රියාකාරී ජවය සොයන්න. එතකොට අර ඉස්සෙල්ලා විදියම නේද? දෝලන ජවය ක්‍රියාකාරී ජවය. මට මේක ක්‍රියාකාරී ජවය හොයාගන්න ඉතාම ලේසිම ක්‍රමය මේක. මම මේකට p හොයන්න දානවා. p සමානයි I වර්ගවරක් ප්‍රතිරෝධමය සංරචක දෙකක් තියෙනවා. R1 ධන R2. ඒතර I වර්ග කියන්නේ 1.66 වර්ගය වරක් 100 ධන 50. ඒතර මට එනවා 1.66 වර්ගය වරක් 150යි. හාරසිය 13.34 QL එනවා I වර්ගවරක් XL. එතකොට I කීයද? 1.66යි XL2 කියන්නේ 188.5යි. එකයි දශම 6යි වර්ගය වරක් 188.5යි. එතන මට 519.43යි. ඉතින් මෙන්න P යදායි 413.34යි QL යෙදෙන්නේ 519.43යි මෙන්න S ඉස්සෙල්ලා විදිහම පයිතග්‍රස් දාලා හොයාගන්න පුළුවන්. ඊට cos phi එකත් අර ඉස්සෙල්ලා විදිහම හොයාගන්න පුළුවන් නේද? right. පයිතග්‍රස් දාලා අපි වෙමු. මොකද යන්නේ? පයිතග්‍රස් දාපුවම එන අපිට S සමානයි P වර්ගයේ ධන QL වර්ගයේ වර්ගමූල. P වල අගය තමයි QL වල අගය තමයි. cos phi සමානයි ඊට පස්සේ P බෙදීම S. එතන S වල උත්තරයක් ආවනේ P වල උත්තරේ S වල උත්තරේ බෙදපුවම අපිට අගය. right. එතකොට මෙන්න මේ ගානේ තියෙන වැදගත්ම තැන මෙන්න මේ වෝල්ටීයතා ත්‍රිකෝණය හැදෙන්නේ. සහ සම්පාදන ත්‍රිකෝණය හැදිච්ච හැටි. මතකනේ? මේ වෝල්ටීයතා ත්‍රිකෝණයේ විදිහටම සම්පාදන ත්‍රිකෝණයේ හැඩයක් එනවා. දැන් මේක මම කිව්වොත්
දැන් I කියන්නේ වැඩි වෙන්නේ. දැන් අපිට දැන් ඇත්තටම මේක හරියටම ඇන්දොත් මෙන්න මෙහෙම තමයි එන්නේ. හරියටම ඇන්දොත් මෙන්න මෙහෙම. බලන්න. දැන් අපි සම්පාදන ත්‍රිකෝණය ඇන්දොත් මෙහෙම නෑ ඇන්නේ මතකනේ. මෙන්න සම්පාදන ත්‍රිකෝණය. මෙන්න R1. CI ohm R1 මෙන්න R2 50 ohm මෙන්න ඇත්තට මේ දෙකටම වඩා දිග වෙන්න මේ ඇන්දොත් හරියට ඇන්දොත් මෙහෙමනේ මෙන්න XL2 X2 නේ sorry X2 කියන්නේ XL2 දා XL2 right මෙන්න Z2 සම්බාධන ඩංගරේ සම්බාධන Z2 මෙන්න Z total Z ඕක නෑනේ දැන් බලන්න හොඳට දැන් මේකේ මෙන්න මෙයා අයිගෙන් වැඩි කරා. විතර කවුද ඉන්න ඕනේ? V. මෙයා අයිගෙන් වැඩි කරා. කවුද ඉන්න ඕනේ? VL2. බලන්න. සම්පූර්ණ Z කියන්නේ මෙතන සම්පාදනය. මෙන්න මෙතන යන ධාරාව. අයිගෙන් වැඩි කරපුවාම එන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන වෝල්ටේජ් තාව. ඊට පස්සේ Z2 කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන සම්පාදනය. ඒක අයිගෙන් වැඩි කරපුවාම මේක දෙපස වෝල්ටේජ් තාව. හොඳට බලන්න. මෙන්න මේ R1 අයිගෙන් වැඩි කරා. කවුද එන්නේ? මෙයා දෙපස තියෙන වෝල්ටේජ් තාවය. ඒ කියන්නේ කවුද? V2. sorry V1. VR1. ඊට පස්සේ මෙන්න මේ R2 වැඩි කරා අයිගෙන් කවුද එන්නේ? මෙන්න මේ ප්‍රතිරෝධමය සංරචකයේ දෙපස තියෙන වෝල්ටේජ් තාවය. R2 කියන්නේ ඒතර කවුද? VR2. ඊට පස්සේ මෙන්න මේ XL මෙයා දෙපස තියනාගේ අයිගෙන් වැඩි කරා මෙන්න මෙයා අයිගෙන් වැඩි කරා කවුද ඉන්නේ VL2 ඉතින් එහෙනම් වෝල්ට්මීටර් ත්‍රිකෝණයේ වෙද්දි මොකද වෙන්නේ මේක හරවනවා මෙහෙට මෙන්න මේ ඇක්සිස් එක මෙන්න මෙහෙම හරවනවා V මෙතෙන්ට හරවනවා එතන මේ V කියන්නේ කවුද I Z ගුණිතය උතෙන්ට හරවනවා එතන මේ ත්‍රිකෝණය කොහොමද පිටන්නේ මෙන්න මෙහෙම මේක දෛශික දෙකක් නේ. උතර මෙන්න මේ කැලල VR1 මේ කැලල VR2 මේ කැලල V2 මේ කැලල VL2 උතර මෙතන කෝණ්‍ය අංශක 90ක් නේ. මෙතන කෝණ්‍ය අංශක 90යි. මෙතන කෝණය ගණන් හදුවොත් කීයක් එද? 104යි දශම ගාණක් නේ. එහෙනම් මේකෙත් මෙතන කෝණය 104යි දශම ගාණක් නේ. මෙතන කෝණය කීයද? මෙතන 51යි ගානක් නෑ 51.49 එහෙනම් මෙතන කෝණය 51.49 ඔය ත්‍රිකෝණයම සමරූපී ත්‍රිකෝණයක් නේ අයිගෙන් ගුණ කරනවා ඒකම අනිත් පැත්තට ඕන ඕනේ ත්‍රිකෝණය නේ මොනවාද ගැටලු කියනවා නම් අහන්න පුළුවන් ගැටලු මොනවා හරි කියනවා නම් අහන්න පුළුවන්. නැත්නම් මම ඊළඟ ගාන බලන්න. හරි අපි ඊළඟ ගානට යන්න. right ඊළඟ ගානේ මේක නම් ප්‍රතිරෝධයක් ඈ මේක වචන වෙන ප්‍රතිරෝධයක් ශාස්ත්‍රීය ප්‍රේරකයක් ශ්‍රේණිගත සම්බන්ධතර 230 වෝල්ට් 50 හර්ට්ස් සැපීමක් ලබා දී ඇත. මේක කියන්නේ මෙමය ප්‍රතිරෝධයක් සහ ශුද්ධ ප්‍රේරකයක්
ශ්‍රේණිගතව සම්බන්ධ කරලා 230 වෝල්ට් 50 හර්ට්ස් අපිමක් ලබා දෙනවා. එතකොට ප්‍රතිරෝධය ක්‍රියා කරනවා HCI watt ප්‍රේරකේ ක්‍රියා කරනවා 500යි watt. අපෙන් අහනවා පරිපථයේ ලබා ගන්නා ධාරාව සොයන්න. බලමු. ඉතින් මේකේ ජව ත්‍රිකෝණය අඳිනවා මම. ජව ත්‍රිකෝණය අඳිනහම මෙන්න P මෙන්න QL මෙන්න S මෙන්න කලාකෝණය phi P කීයද 700යි QL කීයද 500යි. ඔකනේ ජව ත්‍රිකෝණය. ඉතින් මට ඉතින් S හොයා ගන්න පුළුවන්. S සමානයි වර්ගමූල P වර්ගය ධන QL වර්ගය. එතන P කීයද 700. 700 වර්ගය ධන QL කීයද 500යි. 500 වර්ගයේ වර්ගමූලය. එතකොට මට මේ S මෙන්න මේ පාදයේදී ගේනවා. අටසිය 60.2 වෝල්ට් ඇම්පියර්. මට මෙතනින් කෝණය හොයාගන්න පුළුවන් phi. phi සමානයි tan inverse. සමුප්පාදය කියන්නේ QL, බද්ධපාදය කියන්නේ P. එතකොට මේ කෝණය තියෙන මෙන්න මේ පැත්තට. එතකොට මේ දිශාවට මෙන්න මොකද්ද? ඊළඟට මේ පැත්තට ඍණයි, මේ පැත්තට කෝණ මෙන්නොත් ධනයි. එහෙනම් කෝණය මෙන්න දිශාව ඍණ නිසා ඍණ කියලා දානවා. එහෙනම් ඍණ tan inverse QL කියන්නේ 500යි P කියන්නේ 700යි. එතන මට කෝණය. ඉස්පහයි දශම පහයි හතරයි. right. එතකොට I අගය මෙයාගේ ධාරාවනේ හන්නේ I වල මාපාංක නැත්නම් I වල විශාලත්වය ගන්න පුළුවන්. විශාලත්වය ගන්න. I සමාන වෙනවා නැත්නම් මේක සමීකරණයක් විදිහට බෙදුවොත් අපි දන්නවා ලියොත් S සමානයි VI. මේකෙන් I යුක්ත කරොත් I සමාන වෙනවා S දෙදීම V ට. S කීයක් ආවද? 860.23යි. V කීයද? 230යි. එහෙනම් මට උතරින් හොයන්න පුළුවන් මාපාංකයේ විශාලත්වය. කීයක් වෙනවද? 860.23යි බෙදීම 230යි. එතන විශාලත්වය එනවා 3.74යි ඇම්පියර්. කෝණය කීයද? මෙතන මගත්ත කෝණය. ඍණ 35.54යි. ඔන්න කෝණය. සම්පූර්ණයෙන් ඉවරයි. ඊළඟට මොකක්ද අපිට තියෙන්නේ? ඊළඟට පරිපථයේ සම්බාධනය සොයන්න කියලා තියෙනවා. සම්බාධනය හොයන්න පුළුවන් Z. අපි දන්නවා Z සමානයි V බෙදීම I. එතකොට මේක V බෙදීම I මට ලියන්න පුළුවන් V කීයද? 230යි ඇන්ගල් එක බිඳුවයි I කීයද? 3.74යි ඇන්ගල් එක ඍණ 35.54යි. තෝරනවා 230 බෙදීම 3.74යි ඇන්ගල් එක ඍණ 35.54යි.
61.5 angle එක 35.54 ඔය විදිහට ලියන්න පුළුවන්. ඕන අපි අගයක් සහ කෝණයක් විදිහට කියනවා. ඊළඟට අපෙන් අහන්නේ මොකක්ද ප්‍රශ්නේ? ඊළඟට අහනවා शुद्ध प्रेरके අගය සොයන්න. शुद्ध प्रेरके අගය. එතන අපි මේක හරවනවා A ධන BI මෝඩ් එකට. මෙන්න මේ විදිහට නේ. නැත්නම් R ධන JX A ධන BI කොහොම කර කියනවා මම Z සමානයි A ධන BI. එහෙම නැත්නම් මේක ලියන්න පුළුවන් Z සමානයි R ධන JXL කියන මෝඩ් එකට හරවනවා. එතන මේක ආපහු අපි කියනවා අනිත් මෝඩ් එකට. මේක විදිහට හතර මෝඩ් එකට මෙන්න මේවනේ. එතන මට ලියන්න පුළුවන් මේක කොහොමද? 50.04 ධන 35.75 එතකොට මේ කවුද? මේ කවුද? G අකුරත් එකද මේ? G අකුරත් එක කියන්නේ කවුද? X එක. මෙතනින් හොයාගත්තා වෙයි දෙන්නේ. ඊට ප්‍රේරකතාවය හොයන්න කියලා තියෙනවා. L අපි දන්නවා XL සමානයි 2πFL. එතකොට මෙතනින් L යුක්ත කරොත් L සමානයි XL යට 2πFL. XL මෙතෙන් ගන්න පුළුවන් පිළිම කීයද? 35.75 බෙදීම 2π කියන්නේ 50යි L නෑනේ මෙතන L අතන. එතකොට අපිට 35.74 බෙදීම 2 වැඩි කිරීම π වැඩි කිරීම 50යි. 137යි 113.7යි නේ. හෙන්රි. වටේට 8යි කියලා තියෙනවා ගැටලුවක් නැහැ. මිලි හෙන්රි නේ මේක. වටේ පහ මිලි හෙන්රි සෝරි. මිලි හෙන්රි. නැත්තම් මේක කියන්න පුළුවන් 0.11 3 නැත්තම් 4 දාලා මාක් ක්‍රමය වටේට හෙන්රි කියලා ලියන්න පුළුවන්. කවන්නේ මොකක් හරි. ඔය දෙකෙන් කැමති උත්තරයක් තියාගන්න පුළුවන්. එතකොට ප්‍රතිරෝධයේ දෙපස වෝල්ටීයතාවය හොයන්න පුළුවන්. VR සමානයි I වරක් R. I දන්නවා 3.74යි 3.74යි angle එක ඍණ 25.54යි. අගය R ගේ මෙතන කීයද? 50.04යි. ඒත් අපිට එනවා 3.74 වැඩි කිරීම 50.04යි. 187.15 angle එක ඍණ 35.54යි. ඊට පස්සේ VL හොයාගන්න පුළුවන්. VL සමානයි I වරක් JXL. එතකොට VL දෛර්ඝ්‍යයක් විදිහට මට හොයාගන්න පුළුවන් 3.74යි ඍණ 35.54 වැඩි කිරීම අගය කීයද? 35.75යි. 3.74 angle එක ඍණ 35.54යි වැඩි කරා
35.75 ජීවල. එතකොට 133.71 ඇන්ගල් එක 54.4යි. අපිට පොලිස් අතට කොහොමද පුළුවන්. මොනවාරි ගැටලු තියෙනවා නම් ගන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ගන්න පුළුවන්. මොන අපි ගණන් තුන හැදුවා මම කොහොම හෙවි හැදුවේ. මොකද හොඳට වෙලා අරගෙන කට්ටියම ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම ගන්න හැදුවේ. අතරමැද නම් ඉතින් බාධා දෙක තුනක් ආව කරන්න දෙයක් නැහැ. මොනවාරි ගැටලු තියෙනවා නම් ගන්න පුළුවන්. right. එහෙම නැත්නම් අපි ඉස්සරහට යනවා. right. අපි පොඩ්ඩක් ඉස්සරහට යන්නේ. අපි අද කතා කරන්න යනවා පොඩි අලුත් කොටසක් RC ශ්‍රේණිගත පරිපථ RC series circuits. දැන් අපි RL ශ්‍රේණිගත පරිපථනේ කතා කරේ. අපි RC ශ්‍රේණිගත පරිපථයක චුට්ටක් කතා කරමු බලන්න. ඉතින් අපි මේක ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න ප්‍රතිරෝධය තියෙනවා. මෙන්න ධාරිත්‍රකය තියෙනවා. මේකට අපි ප්‍රත්‍යවර්ත බල සැපීමක් සප්පත් දෙනවා. එතකොට ප්‍රතිරෝධයේ දෙපස්ස වෝල්ටීයතාවයක් පිටනවා VR ධාරිත්‍රකයේ දෙපස්ස වෝල්ටීයතාවයක් පිටනවා VC. කොහොමද අපි කියවේ? එතකොට අපි මේ සංරචක වෙන වෙනම ගත්තොත් අයිත් එක වෙන වෙනම සලකුවොත් කොහොමද අපි කතා කරන්නේ? ප්‍රතිරෝධයේ දෙපස්ස වෝල්ටීයතාවය IR සහ ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව පිටන්න ඕන සමකලාව. ඊළඟට ප්‍රේරකයේ දෙපස වෝල්ටීයතාවය සහ ප්‍රේරකයේ තුලින් ගමන් කරන ප්‍රේරක නෙමෙයි ධාරිත්‍රකයේ දෙපස වෝල්ටීයතාවය සහ ධාරිත්‍රකයේ තුලින් ගමන් කරන ධාරාව ගත්තොත් කොහොමද අපි කියවේ? අංශක 90ක් පෙරකලා. එතකොට දැන් මේක ගත්තාම අපිට IC සහ IR සහ I සමානයි. මෙතන IC ලියන්න පුළුවන්. මෙතන IR ලියන්න පුළුවන්. මෙතන IC ලියන්න පුළුවන්. හැබැයි මේ දෙකම සමාන වෙනවා කාටද? I. මෙන්න මේ ධාරාව තමයි ප්‍රතිරෝධය හරහා යන්නේ. ඒ ධාරාව තමයි ධාරිත්‍රකේ හරහා යන්නේ. ඉතින් අපි ඔක පළවෙනි අවස්ථාවේදී කතා කරා මොකක්ද? මේ ධාරිත්‍රකයේ ආරෝපණ ගබඩා වීම සහ විසර්ජනය වීම නිසා වෝල්ටීයතාවයේ ධාරාවයි අතර අංශක 90ක කලා වෙනසක් තියෙනවා. ඒතර වෝල්ටීයතාවයට වඩා අංශක 90ක් පෙර කලාවෙන් තමයි ධාරාව පිටන්නේ. එහෙම නැත්නම් ධාරාවට වඩා අංශක 90ක් පසු කලාවෙන් තමයි වෝල්ටීයතාවය පිටන්නේ. මේ දෙකෙන් යම් ටිකක් කියන්න පුළුවන්. ප්‍රතිරෝධය කොහොමද? වෝල්ටීයතාවයේ ධාරාවයි එකට ගමන් කරන්න කියලා අපි කතා කරා. එහෙනම් ওই සංසිද්ධියට අනුව අපි I පාදක කරලා වෝල්ටීයතා ත්‍රිකෝණය ඇඳුවා. මෙන්න I පාදක කරා. එතකොට V මෙන්න මේ I මෙයා මතින් තිබ්බම VR කොහෙද තියෙන්නේ? මෙන්න මේ විදිහට තියස්. VR. ඊළඟට මේ I මෙයා මතින් තිබ්බම මොකද වෙන්නේ? VL පල්ලයට. අපි පදින්නේ මෙතන ඉඳන් පල්ලයට නේ. ඒ නිසා. right.
මෙන්න Vn. එතකොට අපිට ලැබෙනවා වෝල්ටේජ් ත්‍රිකෝණයේ මෙන්න සප්ලයි වෝල්ටේජ් එක V. එහෙනම් මෙන්න මෙතන කෝණය තමයි phi කලා කෝණය V සහ I අතර කෝණය. VC නේද සෙන් VC එන්නේ ඔව්. එන VC. එතකොට මට V හොයන්න පුළුවන් කොහොමද? V සමාන වෙනවා මේ පාදයේ වර්ගය VR වර්ගය ධන මෙන්න මේ පාදයේ වර්ගය VC වර්ගයේ වර්ගමූලය. ඒ වගේම phi කියන කෝණය හොයන්න පුළුවන් phi සමානයි වැඩි phi සමානයි tan inverse VL බෙදීම VR VC බෙදීම VR VC බෙදීම VR. එතකොට අපි කෝණයමයි ඉන්නේ කොතනද? මෙන්න වෝල්ටේජ්තාවය ඉඳන් ධාරාව. සැපින් වෝල්ටේජ්තාවය ඉඳන් ධාරාව. එතකොට මෙයාගේ ගත්තොත් මෙන්න මේ දිශාවට ධනයිනේ. මේ දිශාවට ඍණ වෙන්නේ. එතකොට මේ කෝණය ධනයි. එතකොට අපි මේක සාමාන්‍යයෙන් අදිද්දි කොහොමද අදින්නේ? සැපින් වෝල්ටේජ්තාවය තිරසට ගේනවනේ. එතකොට සැපින් වෝල්ටේජ්තාවය තිරසට ගෙන ආපුවාම ඒ කියන්නේ මෙන්න මේක අල්ලලා අරගෙනවා මෙහෙම. එතකොට තිරසට ගෙන ආපුවාම අපිට I මෙන්න මෙහෙම වෙනවා. I. එතකොට මෙතන පිටිනවා. sorry. මෙතන පිටිනවා. ඒත් එක්ක සමකලාවේ කවුද? I එක්ක සමකලාවේ VR. VR. එතකොට VR මෙතනට VC. මොන වගේ කොනේ අපි සාමාන්‍යයෙන් අඳින විදිය. එතකොට මම ආයෙත් පැහැදිලි කරන්නම්. ප්‍රතිරෝධයක් දෙපස වෝල්ටේජ්තාවය සහ ධාරාව සමකලාවේ විචලනය. ධාරිත්‍රකයක් ගත්තම ධාරිත්‍රකයට වඩා අංශ කණුවක පෙර කලාවක තමයි ධාරාව පිටන. ධාරිත්‍රකයේ දෙපස වෝල්ටේජ්තාවයට වඩා අංශ කණුවක පෙර කලාව. එහෙනම් මම I බේස් කරලා මේ වෝල්ටේජ් ත්‍රිකෝණය ඇන්දෝ. එතන මේ I මත තිබ්බම VR තිරසට. මේ I මතට ගේන්න මොකද වෙන්නේ? මෙයා මේ හරවන්නේ මේ. හරපුවම මෙයා සිරස්ව පහළට. එතකොට වෝල්ටේජ් ත්‍රිකෝණය අපිට ලැබෙනවා. අපි සාමාන්‍ය වෝල්ටේජ් ත්‍රිකෝණය අඳිද්දී සප්ලයි වෝල්ටේජ් එක කොහොමද? තිරසට ගේනවා. ඒ කියන්නේ මෙයා කරකනවා මෙතෙන්ට. ඒතකොට මෙයා මෙතෙන් කරකවමු ත්‍රිකෝණය හැරෙනවා මේ විදිහට. ඒත් ත්‍රිකෝණය මේ විදිහට හැරෙනවා කියන ප්‍රශ්නයක් නෑ. මේ ඍජු කෝණය මෙතන මේ විදිහටම තියෙනවා නේ. රයිට්. ඒතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න සප්ලයි වෝල්ටේජ් එක සමාන වෙනවා. මෙන්න මේ පාදයේ වර්ගය සහ මේ පාදයේ වර්ගයේ වර්ගමූලයට. ඒතකොට මෙන්න මෙතන කෝණය තමයි phi කියන්නේ. ඒතකොට phi සමාන වෙනවා සමුක පාදයේ බෙදීම බද්ධ පාදයේ ප්‍රතිටැන්ජනාගය. එතකොට මේ කෝණය ගත්තාම මේ පැත්තට මයින කෝණ ධනයි මේ පැත්තට මයින කෝණ ඍණයි. එතකොට වෝල්ටේජ්තාවයට සාපේක්ෂව අපි කෝණමයින්නේ. එහෙමනම් මෙයාගේ ඉන්නේ මොන කෝණයද? ධන කෝණයක්. එහෙනම් අපි උදේට ලකුණක් දාන්නේ නැහැ. යටි ලියා ගන්න RC ශ්‍රේණිගත පරිපථ මාතෘකාව ලියා ගන්න RC ශ්‍රේණිගත පරිපථ. RC ශ්‍රේණිගත පරිපථ. right ඊට පස්සේ යටි ලියා ගන්න ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රකයක්. ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රකයක්. ශ්‍රේණිගතව සම්බන්ධ කර ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර
ප්‍රත්‍යවර්ත බල සැපයීමක් ලබා දුන් විට එම උපාංක දෙපස වෝල්ට්‍යතා සහ සැපයුම් වෝල්ට්‍යතාවය පරිපථය තුලින් ගමන් කරන ධාරාව අතර සම්බන්ධතාවය වෝල්ට්‍යතා ත්‍රිකෝණයක් මගින් පහත් ආකාරයෙන් නිරූපණය කළ හැකිය. right එඳගෙන බලන්න වෝල්ට්‍යතා ත්‍රිකෝණය පරිපථය ඉඳලා වෝල්ට්‍යතා ත්‍රිකෝණය අරගෙන එතකොට අපි මොන විදිහටවත් අපි මේ කියන්නේ වෝල්ටේජ් ත්‍රිකෝණය අදිද්දී පළවෙනි ආකාරයට අදින්නේ අපි දෙවෙනි ආකාරයට තමයි වෝල්ටේජ් ත්‍රිකෝණය අදින්නේ අපි. ඔක පේර කියන්නේ යට පැත්තට නැන්නේ. ඒ විදිහටම ධාරිත්‍රකේ අදිනවා නම් අපි උඩ පැත්තට හරවලා ඔය අර දෙවෙනි ආකාරයට තමයි වෝල්ටේජ් ත්‍රිකෝණය අපි හැම වෙලේම අදින්නේ. ඊට අපි පොඩි උදාහරණයක් හදාගෙන යමු. මම හදලා උත්තර ටික මට දාන්න චුට්ටක් මේ ඒක මට බලාගන්න පුළුවන් වැඩි යනවද කියලා. ලියා ගන්න. ප්‍රතිරෝධය සහ ධාරිත්‍රකය ශ්‍රේණිගතව සම්බන්ධ කර ප්‍රත්‍යවර්ත
සැපයුම ලබා දුන් විට ප්‍රතිරෝධය දෙපස 190යි වෝල්ට් අගයක්ද ධාරිත්‍රකයේ දෙපස 150යි වෝල්ට් අගයක්ද පිටයි සැපයුම් වෝල්ටීයතාවය සහ කලාකෝණය සොයන්න. කලාකෝණය කියන්නේ මොකක්ද? වෝල්ටීයතාවය සහ ධාරාව අතර කෝණය. සැපයුම් වෝල්ටීයතාවය සහ කලාකෝණය. රයිට් ටක් කරලා හද දාන්න බලන්න උත්තරේ. විනාඩිය කෙවෙන්නේ. අද මෙන්න මට පොඩක් උත්තරේ මෙසේජ් කරන්න. මෙසේජ් කියන්නේ මේ ඉන්බොක්ස් එකට දාන්න. රයිට් එක බලමු. අපි මේකේ වෝල්ටේජ් ත්‍රිකෝණය ඇන්දොත් එහෙම නැද ඉන්නේ මෙන්න VR මෙන්න VC මෙන්න V ඉතලයි එන මේ ඉතින් එතන phi කොනේ මේ එතන අපි මේකේ අගය 190යි මෙතන අංශ 90යි නේ 190යි මෙතන අගය 150යි එතකොට V හොයන්න පුළුවන් V සමානයි වර්ගමූල VR වර්ගය ධන VC වර්ගය. එතකොට VR වර්ගය 190 වර්ගය ධන VC වර්ගය කියන්නේ 150 වර්ගයේ වර්ගමූලය. අපිට එනවා 190 වර්ගය ධන 150 වර්ගය. උලගේ 242.7යි කෝණය phi සමානයි tan inverse මේක ධන පැත්තනේ ඒක ධනයිනේ
VL යට VR. අගේ මයික් එකක් ඔන්ලා තියෙනවා. ඉතින් අපිට එනවා tan inverse 150ට 190 කෝණය කලා කෝණය නෙවෙයි එතකොට shift tan inverse 150 බෙදීම 190 ඉස්සරහ ඉස්සම 2.9 නේ බලන්න ඊළඟ ගන්න ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර ප්‍රත්‍යවර්ත සැපයීමක් ලබා දී ඇත. ප්‍රතිරෝධය දෙපස 200යි වෝල්ට් අගයක්ද කලා කෝණය පෙරටු ඒ කියන්නේ ඉස්සරහට කියන ධන කියන එක අපි පෙරටු කියලා ලියන්නේ මේක ඉස්සරහට තියෙන ධන ඒක අපි ලියන්නේ පෙරටු කියලා පෙරටු අංශක 32ක්ද අගයක් වේනම් ධාරිත්‍රකය දෙපස වෝල්ටීයතාවය සහ සැපයීම් වෝල්ටීයතාවය සොයන්න. ධාරිත්‍රකය දෙපස වෝල්ටීයතාවය සහ සැපයීම් වෝල්ටීයතාවය සොයන්න. ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර ප්‍රත්‍යවර්ත බල සැපීමක් ලබා දී ඇත. ප්‍රතිරෝධයේ දෙපස 200 වෝල්ට් අගයක්ද කලා කෝණයේ පෙරටු අංශක 32ක අගයක්ද වෙනම් ධාරිත්‍රකයේ දෙපස වෝල්ටීයතාවය සහ සැපයීම් වෝල්ටීයතාවය සොයන්න. right අද බලන්න.
right. එතන අපි ඔකේ ත්‍රිකෝණය ඇන්දොත් මෙන්න V දාංශ 90යි VR කීයද 200යි VC අපි දන්නේ නැහැ V දන්නේ නැහැ මෙන්න මෙතන කෝණයේ අංශක 32යි. එතන මට මේක දාන්න පුළුවන් මම මෙයානේ හොයන්න ඕනේ. VC බෙදීම VR සමානයි tan phi නේ මේ කෝණයට අනුගත්තොත්. එතන VC සමානයි VR අපි දන්නවා 200යි බෙදීම මේ පැත්තට වැඩි කිරීමක් වෙනවනේ. tan 32යි. එතකොට එනවා 200යි tan 32යි. 124.7. ඊට පස්සේ V සප්ලයි වෝල්ටේජ් එක V සමානයි වර්ගමූල VR වර්ග දාන්න නැත්නම් ත්‍රිකෝණමිතියෙන් ගන්න පුළුවන් ගැටුවක් නැහැ මම මෙහෙම දාන්නම් VC වර්ග. එතකොට එනවා VR වර්ගය කියන්නේ 200 වර්ගය ධන VC වර්ගය කියන්නේ 124.9 වර්ගය. පුරනා 200 වර්ගය ධන 124යි නේද? 0.97 වර්ගය මූලාගේ 235.8යි තමයි. 235 kita චූටි ගානක් හදමු. ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර සම්බන්ධ කර 400යි වෝල්ට් 50යි හර්ට්ස් සැපයුමක් ලබා දී ඇත. ප්‍රතිරෝධය දෙපස දෙසිය 50යි වෝල්ට් අගයක්ද පළමු ධාරිත්‍රකයේ දෙපස 150යි වෝල්ට් අගයක්ද පවතී. දෙවන ධාරිත්‍රකයේ දෙපස වෝල්ට්‍යතාවය සහ පරිපතයි කලා කෝණය සොයන්න. මම අයිස් ගන්න කියන්නම්. ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර 400යි වෝල්ට් 50යි හර්ට්ස් සැපයීමක් ලබා දී ඇත. ප්‍රතිරෝධයේ දෙපස 250යි වෝල්ට් අගයක්ද පළමු ධාරිත්‍රකයේ දෙපස 150යි වෝල්ට් අගයක්ද පවතී. දෙවන ධාරිත්‍රකයේ දෙපස වෝල්ට්‍යතාවය සහ පරිපතේ කලා කෝණය සොයන්න. හදමු බලන්න.
ගානයි කියනවාද සිග්නල් නැති වුණා පොඩ්ඩක්. හරි මම කියන්නම් හරි. ලියාගන්න. ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රක දෙකක්. ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රක දෙකක්. ශ්‍රේණිගතව සම්බන්ධ කර. ප්‍රතිරෝධයක් සහ ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර 400 වෝල්ට් 50යි හර්ට්ස්. 400 වෝල්ට් 50යි හර්ට්ස්. සැපයීමක් ලබා දී ඇත. සැපයීමක් ලබා දී ඇත. ප්‍රතිරෝධයේ දෙපස ප්‍රතිරෝධයේ දෙපස 250 වෝල්ට් අගයක්ද ප්‍රතිරෝධයේ දෙපස 250 වෝල්ට් අගයක්ද පළමු ධාරිත්‍රකයේ දෙපස 150 වෝල්ට් අගයක්ද පළමු ධාරිත්‍රකයේ දෙපස 150 වෝල්ට් අගයක් පවතී. දෙවන ධාරිත්‍රකයේ දෙපස වෝල්ටීයතාවය සහ පරිපථයේ කලාකෝණය සොයන්න. right හදන්න බලන්න. ඔරේ හදපු කෙනෙක් ඉන්න උත්තර දාන්න බලන්න. එක්කෙනෙක් දාලා තියෙන උත්තරය නේ බලමු. එතන මම මේකේ ඇන්දොත් පරිපථය එක ප්‍රතිරෝධයයි ධාරිත්‍රක දෙකයි. සැපයීම් වෝල්ටීයතාවය 400යි. මේක දෙපස ප්‍රතිරෝධ දෙපස 250 වෝල්ට්. පළවෙනි ධාරිත්‍රකයේ දෙපස 150 වෝල්ට්.
අපි මේක දන්නේ BC2 කියන එක දන්නේ. ඔන්නේ. එතකොට වෝල්ට් පිටත් ත්‍රිකෝණය ඇන්දොත් මේක. අපි සැපේ වෝල්ට් පිටත් තිරසෙන් යන්නේ. සැපේ වෝල්ට් පිටත් තිරස්. නේද? VR මෙන්න VR. එතන මේකේ BC ගේ වෝල්ට් පිටත් දෙකක් තියෙනවා මේව නේද? එකක් ආවා අනිත් එක නම් මෙයා BC1 කියනවා මෙතන ඊළඟ දෛශිකය BC2. එතකොට මේක දන්නවා අපි කීයද? 250යි ප්‍රමිතාංශ 90යිනේ. මේක දන්නවා අපි 150යි. මෙයා අපි දන්නේ 400. කොහොමද? ඉතින් මේකට මම පරිපකරස් දැම්මා. මෙන්න මේ පාදයේ වර්ගය VR වර්ගය ධන. මේ පාදයේ වර්ගය කියන්නේ කවුද? BC1 ධන BC2 වල වර්ගය සමාන වෙනවා මෙන්න කර්ණයේ වර්ගයට V වර්ගය. මේක දන්න මම VR කියන්නේ 250යි වර්ගය ධන BC1 කීයද? මේක දන්නවා 150යි ධන BC2 මම දන්නවද නෑ BC2 වල වර්ගය සමානයි V දන්නවා කීයද? 400. එතකොට මට එනවා 150 ධන BC2 වර්ගය සමානයි 400 වර්ගය ඍණ 250 වර්ගය. එතකොට මට මේ වර්ගය නැති කරන්න පුළුවන් එහා පැත්තට වර්ගමූලයක් දාලා 150 ධන BC2 සමානයි වර්ගමූල 400 වර්ගය ඍණ 250 වර්ගය. මෙතන වර්ගය නැති කරාම එකතර වර්ගමූලයක් දාලා. එහෙනම් මෙතන BC2 උක්ත කරොත් BC2 සමානයි 400 වර්ගය ඍණ 250 වර්ගය වර්ගමූලය ඍණ 150. කීයක් වෙනවද බලමු. 400 වර්ගය ඍණ 250 වර්ගයේ මූලාගය ඍණ 150යි. කියදෙන්නේ 162.25. දැන් මෙතන එනවා 162.25 වෝල්ට්. එහෙනම් මට දැන් මෙතන කෝණය හොයාගන්න පුළුවන් 5. එහෙමනම් 5 සමානයි tan inverse සමුක පාදය කියන්නේ කවුද? BC1 ධන BC2 යට බද්ධ පාදය කියන්නේ VR. එහෙනම් tan inverse BC1 දන්නවා 150යි BC2 දන්නවා 167.62 නේ 62.25යි යට 250. මට එනවා 162.25 ධන 150 බෙදීම 250යි ප්‍රතිටැන්ජන yes 51.32. Apa? Right. එහෙමනම් මම අදට පොඩ්ඩක් ක්ලාස් එක නවත්තනවා මෙතනින්. මොකද මේ මම පොඩ්ඩක් අද තමයි මේ ඉස්සරම ඔයගොල්ලන්ගේ ක්ලාස් එක පටන් ගත්තේ. බලමු කොහොමද තත්ත්වය කියලා ක්ලාස් කරගෙන යන්න පුළුවන්ද අමාරුද
විකල්ප බලලා ඊළඟ දවසේ ක්ලාස් එකක් කරමු මොකද ක්ලාස් එක කරන්න හිතන් ඉන්නේ හදිසියෙ ක්ලාස් එක කරන්න බැරි වුණොත් විතරයි මැසේජ් එකක් දාන්නේ නැත්නම් ක්ලාස් එක කරනවා මේ ඉඳලා මේ සාමාන්‍ය ක්ලාස් එක කරන්න බැරි වුණොත් විතරයි මැසේජ් කරන්නේ නැත්නම් සාමාන්‍ය ක්ලාස් එක කරනවා ක්ලාස් එක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේක රිපීට් එක මම හෙට 8:00 දානවා. ටිකක් කලින් දානවා. ඒතර මොනෙකට බලා ගන්න පුළුවන්. එහෙනම් මොනවා හරි තේරුම් නැත්නම් අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. පාඩමට අදාළවත් ගණන් ටිකක් දානවද? right මම මේකෙන් ගණන් ටිකක් දාන්න. ගණන් දෙකක් තුනක් දාන්න. ඔව් ගණන් දෙකක් තුනක් දාන්න මම. හරි. හොඳයි සර්. සර් account number එක පොඩ්ඩක් group එකට දාන්න. හරි account number එක group එකට දාන්න. මම ඒකට මම ගණන් ටිකකුත් මේක දාන්න. එහෙනම් අපි අද ක්ලාස් එක නවත්තමු. ඉතින් අපි ලබන අඟහරුවා දන්නේ දැන් ක්ලාස් එක දින අඟහරුවා ක්ලාස් එක කරමු. එහෙනම් සියලු දෙනාටම මේ සුබ රාත්‍රියක්. Sir, Yeah, It's a good day, sir. Subharathri, sir. Thank you, sir. Subharathriya. Sir,